ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ ඔන්න අදත් සිංහල පාඩමත් එක්කයි ඔබ මේ අපිත් එක්ක එකතු වෙන්න හදන්නේ. ඔබ දන්නවා ජාතික රූපවාහිනිය දැයේ දරුවන් පිළිබඳව තියෙන ජාතික වගකීම පෙරදැරිවයි මේ වැඩසටහන් මාලාව ඔබට රැගෙන එන්නේ. සිකුරාදා දවස වෙන්නේ සිංහල භාෂාව හා සාහිත්‍ය වෙනුවෙන් කියන කාරණයක් ඔබ හොඳටම දන්නවා. දුවේ පුතේ අද අප ඔබ වෙනුවෙන් රැගෙන ආවේ සිංහල සාහිත්‍ය සංග්‍රහයේ ඔබට විශේෂයෙන් වැදගත් පාඩමක්. ඔබ දන්නවා මේ 10-11 ශ්‍රේණි දෙක ඇතුළත සංදේශ කාව්‍යයන් දෙකක් පිළිබඳව ඔබ හදාරනවා. ඉන් එකක් හංස සංදේශය, කෑරගලේ වැජබීමේ ලෙසින් සිට කියලා ඔබ හදාරන්නේ හංස සංදේශය පිළිබඳව හැදෑරීමක් තමයි ඔබට කරන්නට තියෙන්නේ. ඊළඟට මග විසිතුරු කියන පාඩම සැලලිහිණි සංදේශයෙන්. අද අප තෝරාගත්තේ ඔබ වෙනුවෙන් හංස සංදේශයෙන් උපුටාගත් පද්‍ය සහිත කෑරගලේ වැජඹෙයි මේ ලෙසින් සිට කියන පාඩම. ඔබේ පොතේ 10 වැනි පාඩම. මේ පාඩම පිළිබඳව අද අපට කියා දෙන්නට මේ මැදිරියට පැමිණියා සිංහල ශාස්ත්‍රපති සුගත් බණ්ඩාර ගුරුපියාණන්. ඔහු සේවය කරන්නේ කොළඹ 14 ශාන්තාන්තෝනි සිංහල විද්‍යාලයේ සිංහල ආචාර්ය. ඒ වගේම එම විද්‍යාලයේ විදුහල්පතිවරයා වශයෙන් උත් මේ වන විට එතුමන් ක්‍රියා කරනවා. ආයුබෝවන් සුගත් සර්. බොහොම ආදරයෙන් ගෞරවයෙන් ඔබව පිළිගන්නවා මැදිරියට. අපේ දුවලා පුතාලා හිතනවා මේ සංදේශ කාව්‍ය පිළිබඳ පාඩමේ යම්කිසි දුරවබෝධ වචන තියෙනවා. මේවට උත්තර ලියන්නේ කොහොමද? මේ විචාරවලට අපි කොහොමද උත්තරයක් සම්පාදනය කරන්නේ? මේ නිසා ඔවුන්ගේ පුංචි බයක් ඇති වෙනවා. අපි කොහොමද මේවට විචාරයක් ලියන්නේ? අපි මේවායේ තේරුම දන්නේ නැහැ. හැබැයි සුගත් සර් මට හිතෙනවා මේ පද්‍ය පාඩම් වලට පිළිතුරු ලියීම වඩා පහසුයි. අපි දුවලා පුතාලට ඒ ගැන කියලා දෙමු. ඇයි ඔවුන් මෙහෙම හිතන්නේ? අපි මේ පාඩම සාකච්ඡා කරමු මේ ප්‍රවේශයත් එක්ක. ඇත්තටම අද දින මේ කෑරගලේ වැජබීමේ ලෙසින් සිට පාඩම අපේ දුවදරුවන් කල්පනා කරන බොහෝ විට මේක පිළිතුරු ලියනකොට අපි අයින් කරන්න ඕන දෙයක්. මේ අර පැරණි සාහිත්‍ය. මේ ඇත්තට මේ පැරණි සාහිත්‍ය කියන එක අපිට වැළඳ ගන්න ලේසි. එතන විශේෂත්වයක් තියෙනවා. මේ සාහිත්‍ය තුළ අපිට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් වටපිටාවක් කියලා දෙනවා. කෑරගලේ කියන්නේ මේ වගේ ලස්සන වටපිටාවක් අපිට කියලා දෙන අපූර්ව ලස්සන පාඩම. මෙතෙන්දි විශේෂත්වය අපි මේක අමාරුයි කියලා ගත්තොත් ඇඟට ඒක දිගටම අමාරු වෙනවා. පැහැදිලිවම මේක සරල සුන්දර කාව්‍ය සංකල්පනාවක් කියන එකෙන් මේ කවි පන්තියට ප්‍රවේශයක් ලබා ගත්තොත් හැකියාව ලැබෙනවා දුවේ පුතේ ඔබට මේක ඉතාම හොඳින් රස විඳින්නට. අනිවාර්යයෙන්ම. සුගත් සර් අපි පාඩමට ප්‍රවේශ වෙමු. අපි මුලින්ම කියමු මේ පාඩම දුවේ පුතේ මම ඔබට හැමදාම මතක් කරනවා සුගත් සර් අපිට දුරවබෝධ වචන කියලා දේවි. ඔබේ සටහන් පොත පෑන අරගෙන ඔබ ලෑස්ති වෙන්න. මේ පාඩමේ තියෙන විශේෂත්වය මොකක්ද? අපි මුලින්ම මේ පිළිබඳ හැඳින්වීමක් කරමු. අපේ මේ කහ පිටුවේ සිංහල සාහිත්‍ය සංග්‍රහයේ හැම පාඩමකටම මුලින් තියෙනවා කහ පිටුවක ඒ පාඩම පිළිබඳ විග්‍රහයක්. අපි මේ හැඳින්වීම දරුවන්ට නැවත මතක් කරමු සුගත් සර්. ඇත්තටම මේ පාඩම කෑරගලේ වැජබීමේ ලෙසින් සිට හංස සංදේශයෙන් උපුට ගන්නවා කෝට්ටේ සාහිත්‍ය යුගයේ ජීවත් වෙච්ච ඉතාම සුප්‍රසිද්ධ ඒ යුගයේ යුගකාරක හිමිනමක හැටියට කටයුතු කළ වීදාගම මෛත්‍රිය හිමිනම විසින් තමයි මේක රචනා කරන්නේ. උන්වහන්සේගේ සුරතින් රචනා වෙන මෙම හංස සංදේශය කියන කාව්‍ය සංග්‍රහයේ කවි 204ක් ඇතුළත් වෙනවා. ඒ කවි 204න් 156 සිට 172 දක්වා කවි කෑරගල සුන්දර මේ භූමිය වර්ණනා කරන්න යොදාගත්තා. එතින්දී අපිට මේ පාඩමට අදාළ වෙනවා කවි 10ක්. ඒ කවි 10 මේක පෙරාගත් කල ඉතාම සුවිශේෂීම කවි 10. සමස්ත කෑරගල ප්‍රදේශයේම අපිට මේ කවි පන්තිය තුල දැකීමේ හැකියාව තියෙනවා. ඔබ ඉදිරියේ මැවෙන සුන්දර චිත්‍රයක්. යම් ආකාරයෙන් ඔබේ ඇහැට ප්‍රිය වෙනවද? එලෙසින් මේ කෑරගල ගම්මානයේ මේ විහෙර විහාර වර්ණනාව අපට ඇහැට ප්‍රියජනක රූපයක් බවට පත් වෙනවා. අපි මේ සංදේශයක් යන කුමක්ද? සංදේශ ආරම්භකයා කවුද? සිංහල සංදේශ ආරම්භ වන්නේ කිනම් යුගයේදීද? මෙන්න මේ කියන ප්‍රශ්න මේකදී අපි විසඳ ගන්න ඕනේ. සංදේශයක් යන කුමක්ද? යම් කිසි කෙනෙක් යම් කිසි තැනකට යම් පණිවිඩයක් අපි ප්‍රේෂණය කිරීම යැවීම කියන එක තමයි සංදේශයක් කියන්නේ. දැන් මෙතන අපිට හංස සංදේශය ගත්තොත් එහෙම හංස සංදේශයේ කෑරගල පද්මාවතී පිරිවනට මේ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමාට
සියලු කරදරවලින් නිදහස් වේවා. එයාට සතුට සම්පත්තියෙන් ජීවත් වෙන්න හැකියාව ලැබේවා කියන සංදේශයක් තමයි මෙතන මේ යවන්නේ. තව තැනක ඉඳලා තවත් තැනකට යවන එකට අපිට සංදේශයක් කියලා කියනවා. මේකේ විශේෂ කරුණු රැසක් තියෙනවා. මේ සියලුම කරුණු මේ වෙලාවේ සාකච්ඡා කිරීම මම හිතන්නේ අපිට කාලෝචිත නොවේ. සංදේශයක් කියන එක විතරක් දැනගත්තොත් පුතාපුතලාට ගොඩක් ප්‍රයෝජනයි. සංදේශ ආරම්භකයා දිහා අපි බැලුවොත් එහෙම මහාභාරතයේ දක්වා මේක දිවෙනවා. ඉන්දියාවේ මහාකවි කාලිදාසයන් අතින් රචනා වෙනවා මේඝදූතය කියන කාව්‍ය සංග්‍රහය. මේක තමයි පළවෙනිම සංදේශය කියලා ලෝකේ තියෙන්නේ. මේක හරි සුන්දර කාව්‍යයක්. ප්‍රේමවන්තිය තමන්ගේ විවාහක දිනේදී තමන්ට අහිමි වෙන යක්ෂ සේනාධිපතියෙක් ඒ වෙනුවෙන් කරන ලබන වැළපීම මේ තුල විග්‍රහ කරනවා. ඔහු දුක කියන්නේ මේ වැහි වලාවකට. වැහි වලාවකට. වලාකුළ ආකාශයේ ගමන් කරනකොට වෙන කොහෙටවත් මේක වැටෙන්න එපා. ඔයා ගිහිල්ලා මගේ ප්‍රේමවන්තියට විතරක් මේ පණිවිඩය කියන්න කියන මේ සුන්දර ප්‍රාර්ථනය, සුන්දර ප්‍රේෂණය, සුන්දර සංදේශය යවන එක මේඝදූතය. ඇත්තටම කවි පන්තිය මේඝදූතය කියවනකොට කවිවල තියෙන සුන්දරත්වය අපිට මැවිලා පේනවා. අපි ඒත් එක්කම එනවා සිංහල සංදේශයේ ආරම්භ වන්නේ කිනම් යුගයේදීද. ඇත්තටම මේ සිංහල සංදේශ ගම්පල යුගෙන් තමයි ආරම්භ වෙන්නේ. හැබැයි අපිට සඳහන් වෙනවා සීගිරි කුරුටු ගීතවල වගේ තැන්වල මේවා සටහන් වෙනවා කියලා. ඇත්තටම ගම්පල යුගයේදී අපිට පොතක් හැටියට මේ සංදේශ දෙකක් ලැබෙනවා. එකක් තිසර සංදේශය, අනිත් සංදේශය මයුර සංදේශය. ඉන් අනතුරුව එනවා සිංහල සංදේශ කෝට්ටේ යුගයට. කෝට්ටේ යුගයේදී අපිට සුවිශේෂී හඳුන්වා දීමක් කරන්න පුළුවන් සංදේශ පහක් තියෙනවා. කෝකිල සංදේශය, හංස සංදේශය, පරවි, ගිරා, සැලලිහිණි. මේ සංදේශ පහ ගත්තොත් එහෙම සංදේශ පහ අතර ඊටාම කෙටිම සංදේශය සැලලිහිණි සංදේශය. ඒක අපිට ඊළඟ පාඩමේදී 11 වෙනි පාඩමේදී ඉගෙන ගන්න පුළුවන්. අද අපි හංස සංදේශයට අදාළ පාඩම සාකච්ඡා කරනවා. මෙය පද්‍ය පන්තිය උපුටාගත් ග්‍රන්ථය. උපුටා ගන්නේ අපි කතා කළ කලින්ම හංස සංදේශයෙන්. ඊළඟට හංස සංදේශයේ කතුවරයා මතක තියාගන්න වීදාගම මෛත්‍රී මාහිමි. ක්‍රිස්තු වර්ෂ 1415 සිට 1467 දක්වා කියන කාලයේ උන්වහන්සේ ජීවත් වෙන්නේ. එතකොට මේ උන්වහන්සේ අතින් රචනා වෙච්ච ග්‍රන්ථ කිහිපයක් අපි මේ විමසා බලන්න යන්නේ. කතුවරයා ලුවැට සංගරාව දන්නවා. හැම කෙනාටම හොඳ උපදේශයක් මේ ග්‍රන්ථය තුළ තියෙනවා. හංස සංදේශය, කවුලකුණු මිනිමල, බුදුගුණ අලංකාරය, දහම් ගැටමාලාව, එළුවත්තන ගලු වංශය. මෙන්න මේ කියන ග්‍රන්ථ උන්වහන්සේ ඊටාම සුවිශේෂී නිර්මාණ හැටියට අපිට මේ සමාජයට ඔබට මට හඳුන්වලා දීලා තියෙනවා. ඇත්තටම දුවේ පුතේ මේ ගැන සාකච්ඡා කිරීමේදී අපිට මේ කවිපන්ති පිළිබඳව මේ පොත් පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්නට හැකි නම් එය ජීවිතය තාම හොඳින් සුන්දරව පවත්වාගෙන යන්න මහඟු පිටිවහලක් වේවි. ඊට පස්සේ අපි තව උපුටාගත් ග්‍රන්ථයේ අරමුණ පිළිබඳව පැහැදිලි කරන්නට යනවා. මෙතන මේ අදාළ ස්ක්‍රීන් එකේ නැත්නම් මේ බෝඩ් එකේ ඔබට දකින්න ලැබෙනවා හංස සංදේශී ලිවීමේ අරමුණ වී ඇත්තේ කෑරගල පද්මාවතී පිරිවෙනෙහි අධිපති වරණරතන හිමියන් ලවා සමන් විභීෂණ උපුල්වන් හා කඳකුමරු යන සතර දෙවිවරුන්ට පිරිත් කියා පින් අනුමෝදන් කොට එපින් බලයෙන් සිරි පැරකුම්බා රජ කෙරෙහි කරුණාවෙන් සිත සලසවන ලෙස ඉල්ලීම. මේ අවස්ථාවේදී අපිට සුවිශේෂීව දකින්න ලැබෙන කාරණාවක් තමයි මේ රතන සූත්‍රය. දහස් වාරයකට එහා රතන සූත්‍රය දේශනා කළා කියන එක සටහන් වෙනවා. එතකම මේ කෑරගල පරිසරය පිළිබඳව අපි මෙතන සටහන් වෙනවා ස්ක්‍රීන් එකේ බලන්න. ඊටාම සුන්දර පරිසරයක් අපි ඉස්සරහදී මේ පිළිබඳව වඩාත් හොඳින් සාකච්ඡා කරන නිසා අපි එතනින් එහාට යනවා. ඊළඟට කෑරගල පිහිටලා තියෙන ස්ථානය බස්නාහිර පළාතේ ඊටාම සුන්දර ගම්පියසක මේ පිහිටලා තියෙනවා. සියනෑ කෝරළේ ගඟබඩ පත්තුවේ පිහිටි විශාල ගමක්. ඔයාගේ ඔය දුවේ පුතේ 10-11 සිංහල සාහිත්‍ය පොතේ කහපාට කොටසේ මේ ටික මේ විදිහටම සටහන් වෙලා තියෙනවා. මම මේකට විශේෂයෙන් මේකට යොදාගත්තේ මේ කොටස ඔබට අමුතුවෙන් වෙනම හදාරන්න අවශ්‍ය නැහැ. මේ කහපාට පිටුව ඔබ හරියට අධ්‍යයනය කළොත් එහෙම මේ සඳහා
කෙටි ප්‍රශ්න, දිගු ප්‍රශ්න ඔබට නිර්මාණය කරගන්න හැකි නම් ඒක ඔබට විභාගෙදී ජයග්‍රහණය සඳහා යොදා ගන්න පුළුවන් හොඳ අවස්ථාවක්. ඊට අමතරව රසවාහිනී වත්තුල පබ්බත නමින් සඳහන් වන්නේද කෑරගල බව පැවසේ. කෙසේ වෙතත් කෑරගල ගම්පියසේ පිහිටි පද්මාවතී පිරිවෙන් විහාරය ගමෙහි භෞතික දියුණුව මෙන්ම ජනතාවගේ ආධ්‍යාත්මික දියුණුව සංකේතවත් කරයි. දැන් මෙතන අපිට ඒ ගම්පියස පිළිබඳව කරන ලබන විග්‍රහයකදී අපිට දකින්න ලැබෙන්නේ ඊටාම පැරණි අතීතයේ සිට මේ ගම්පියස පැවතගෙන එන බවයි. දුවේ පුතේ පාඩමේ පළමුවෙනි කවියට අපි දැන් අවධානය යොමු කරමු. සාර ඵලය අඹ දඹ රඹද වල් පිට මීර ජලය ඇල දොල කඳු පිටින් බට නෑර ලොලය වඩවන දුටු දනන් හට කෑරගලය වැජඹෙයි මේ ලෙසින් සිට. එදා කෑරගල ගම්මානයේ කොයිතරම් ලස්සනට තියෙන්නේ නැද්ද? අද බලපුවාම අදත් මේ ලස්සනම තියෙනවා. ඒ ලස්සනට වඩා එදා කවියා හංස සංදේශ කතුවරයා මේක දැකලා තියෙන හරි අපූර්වට. එතන විශේෂත්වය අපි මුල ඉඳලට වඩා අවසාන ඉඳලා බලමු. කෑරගලේ වැජඹීමේ ලෙසින් සිට. දරුවනේ හිතන්න මේ කෑරගලේ කියන ගම්මානයේ කොහොමද වැජඹෙන්නේ? මේ ලෙසින් සිට වැජඹෙනවා. කොහොමද මේක වැජඹෙන්නේ? නෑර ලොලය වඩවන දුටු තනන් හට. ලොලය වඩවනවා. ලොලය කියන්නේ ආශාව. ආසාව වැඩි කරනවා. එතකොට දරුවන්ට මතක තියාගන්න පුළුවන් මම ඔයාට ලෝල් අම්මා ගාවට ගිහිල්ලා කියන්න පුළුවන්. මම අම්මට ආදරේ ආසයි. මේ ලොලේ කියන තේරුම ගොඩක් තියෙනවා. එතකොට ඒ වගේ මේක ලොලේ වඩවනවා. දුටු දනන්හට දැකපු මිනිසුන්ට. ඒත් එක්කම මේකේ තව ලස්සනක් වෙනවා. මීර ජලය ඇල දොල කඳු පිටින් බට. මිහිරි ජලය ඇල දොල කඳු පිටින් පල්ලෙහාට වැටෙනවා. දියාලි ගලා බසිනවා කියන මේ මිහිරි ජලය තියෙනවා මේ වගේ. එතකොට මෙහෙම ගලා හැලෙනකොට ඔබට මැවෙන්න ඕනේ මේ පරිසරය කොයිතරම්ම සුන්දරද කියලා. ඊට අමතරව ඔන්න කටට රහට අවස්ථාවක් එනවා. මොකද්ද? පළතුරු පිළිබඳව කියනවා. පළතුරු පිළිබඳව. සාර ඵලය අඹ දඹ රඹ. රඹ කියන්නේ කෙසෙල්. දඹ කියන්නේ දම් ජම්බු. අපිට මතක් වෙන්නේ නැද්ද මේවා? ඒතර මේ අවස්ථාව මේ කැලේ එහෙම නැත්නම් මේ ප්‍රදේශයේ සුන්දරව මේවා විශාල වශයෙන් වැවිලා තියෙනකොට අපිට මේ පරිසරයට යන්න හිතෙන්නේ නැද්ද? ඇත්තටම යන්න හිතෙනවා. ඔබ හිතින් මවා ගන්න මේ කවි පන්තියේ රස විඳිනකොට හිතින් මවන්න මේ කවියේ තියෙන තේරුමත් එක්ක පරිසරයක් මවන්න. ඒ මැව්වට පස්සේ අපිට තියෙනවා ඒ ගමේ තියෙන සුන්දරත්වය හිතෙන් විඳීමේ හැකියාව. සුගත් සර් තව මට එක මිනිත්තුවක් දෙන්න. අපි නැවත සැරයක් කියමු අඹ දඹ රඹ. අඹ ජම්බු සහ කෙසෙල්. එතකොට මීර ජලය කියන එකේ තේරුම නැවත පොඩ්ඩක් අපිට කියන්න. මිහිරි ජලය. තාම මිහිරි. මිහිරි කියන්නේ මෙතන පැණි රහ කියන එක නෙවෙයි. මිහිරි කියන අර්ථය. පිරිසිදු. තාම පිරිසිදු ජලය. ඔව්. නෑර ලොලේ වඩවන දුටු දනන්හට ලොලේ කියන්නේ ආශාව. ආශාව. අතාරින්නෙම නෑ. දුවේ පුතේ ඔබට මේ පාඩමේ තියෙන අමාරු වචන, දුරවබෝධ වචන මේ සමගම ඔබ හිතට ගන්න. සුගත් සර් මේ කියන වෙලාවෙම ඔබේ සටහන් පොතේ එය සටහන් කරගන්න. හරි, අපි ඊළඟ කවියට යමු. අපි කවියේ තේරුමට යමු. මෙතන මේ ගම්පියසේ තියෙන තවත් සුවිශේෂී ස්ථාන කිහිපයක් ගැන වර්ණනා කරන්නේ. කුලින් කුලම සිහිලඹ වැහෙන කඳුරුය. කුලින් කුල. කුල කියන්නේ අපි ගිරි කුල පර්වතයක් පාසා සිහිලඹ සිහිල් දිය සිහිල්ලඹ සීතල දිය. දැන් මේක සංධිපදයක්. මේකත් අපි මේ වෙලාවේ මතක තියාගමු. සිහිල් අඹ සිහිලඹ. මොකද්ද මේ සංධිය? ස්වර සංධියක්. ස්වර සංධිය. එතකොට වැහෙන කඳුරිය කුඩා පල්ලෙහාට ගලා හැලෙන වැක්කිරෙන දිය කඳුරු තියෙනවා. එතකොට සුගත් සර් මේ අඹ කියන පදයෙන් හැඟවෙන්නේ දිය කියන මෙතන දිය. ජලය කියන අර්ථය. අපි කලින් අපි ගත්තේ අඹ කියන එක. අඹ කියන පළතුර. ඔව්. දැන් ගෙදර ගිහිල්ලා අඹට කතා කරත් එහෙම බිරිඳට කතා කරන්නේ. ඇත්තට මේක වෙනස් තේරුම් ගොඩක් තියෙනවා. තව තියෙනවා ඉස්සරහට. මම ඔය අඹාගෙන එනවා කියලා කිව්වොත් එහෙම පස්සෙන් පන්නගෙන එනවා. මෙතන ඊළඟට අපි ඊළඟ එකට යමු. දොලින් දොලම කල්යල් කරන කුඹුරුය. දොලක් පාසා. අපි දොලවල් දන්නවනේ පොඩි දිය කඳුරු. ඒ වගේම පුංචි වතුර පිරිච්ච තැන්. මේවා පාසා කල්යල්. මොකද්ද කල්යල් කියන්නේ? නිසි කාලයට යන අර්ථය. නිසි කාලයට යන අර්ථයක් ගන්න පුළුවන්. යල කන්නේයි මහ කන්නේයි දෙකේදීම වගා කරන
කුඹුරු තියෙනවා. කන්න දෙකම වගා කරන කුඹුරු. කන්න දෙකම වගා කරනවා. පලින් පල කියන්නේ තැනින් තැන කියන්නේ තැන් තැන් වල තල්, පොල්, ගෙවතු. තල් තියෙනවා, පොල් තියෙනවා. ඒවා සහිත ගෙවතු වගේම මහා මන්දිර තියෙනවා මැදුරු. තලින් තලම තල කියන්නේ අපි. තඩාගේ කියන අර්ථය. තඩාගේ විල කියන අර්ථය. විලක් පාසා පුල් කියන්නේ පිපුණු. හොඳට පිපුණු. පියුම් නෙළුම්. උපුල් මහනෙල්. පඬිරුය සුදු නෙළුම්. මෙතනදී දුවේ පුතේ මල් වර්ග කිහිපයක් ගැන සාකච්ඡා වෙනවා නේද සුගත්ස? තඩාගෙන් තඩාගයට මැනවින් පිපුණා වූ පුල් කියන්නේ මැනවින් පිපුණා වූ පියුම් උපුල පඬිරු. ඔව්. අපි නැවත කියමු. පියුම් කියන්නේ නෙළුම් මල්. උපුල කියන්නේ මහනෙල් මල්. පඬිරුය කියන්නේ සුදු නෙළුම්. හරි. එතකොට මේ වර්ග තුනම පිපිලා තාම ලස්සනට. හිතන්න මේ අපේ ගේ ඉස්සරහ අපිට හදන පුංචි පෝච්චියක මේ වර්ග තුන හැදිලා තිබුත් කොච්චර ලස්සනද? ඇත්තටම මේ ගම බලන්න යන්න හිතෙනවා වගේ කියලා මං හිතන්නේ අපේ දරුවන්ට හිතෙනවා ඇති. ඒක තමයි මේ පාඩම් වලින් වෙන්නට ඕනේ. අපි ඊළඟ පද්‍යයට යමු වෙමු. පැසෙයි නිබඳ සුවඳල් කෙත් වත් අවට ඇසෙයි ළමා වසු පැටියන් හඬ දුරට දිසෙයි වෙහෙර එහි සුර විමනක් ලෙසට රසෙයි අමා රසමය ඒ පියස දුට අහිතන්නේ මේ හංසන්දේශ කතුවරයාගේ තියෙන මේ සුවිශේෂී ලක්ෂණය මේ ගමේ තියෙන සිරියාව අපේ හදවතට ගේන එක. බලන්න සුවඳැල් කෙත්වතු අවට නිබඳ පැසෙයි. වටේටම සුවඳැල් කියන්නේ තාම වටින වී වර්ගයක්. මේ කෙත්වතු වල මේවා සම්පූර්ණයෙන් වැවිලා නිතරම පැහෙනවා. ළමා වසු පැටියන් හඬ දුරට ළමා වසු පැටියෙක් පුංචි වසු පැටියෙක් කෑ ගහනවා උඹෑ කියන හඬ ඈතට ඇහෙනකොට අපිට මේ ගමේ තියෙන සිරියාව නිකම් හිතට කැන්දෙනවා. දිසෙයි වෙහෙර එහි සුර විමානක් ලෙසට. සුර විමානය කියලා කියන්නේ දිව්‍ය විමානය. දිව්‍ය විමානයේ වගේ මේ ගමේ තියෙන වෙහෙර අපිට දිසෙයි. පේනවා. එතකොට මෙතන තියෙන රසය ඒ රසයට සමාන කරන්න අමෘත රසය හැර වෙන රසයක් නෑ. පසෙයි අමා රසමය ඒ පියස දුට. එතකොට මේ පියස මේ කෑරගල ගම් පියස ගම් ප්‍රදේශය දැක්කොත් එතන අමෘතය පරදින ස්වභාවයක් තමයි තියෙන්නේ. එතරම්ම සුන්දරයි. අපි ඊළඟ කවියට යමු. හරි. නිබඳ පැසී පල ළඹ දෙන මිහි රඹය. නිබඳ කියන්නේ නිතරම. අපිට කිහිපවතාවක් අහුණා. එතකොට පැසී පැහිලා පල ළඹ දෙනවා. පල කියන්නේ ගෙඩි, ළඹ දෙනවා කියන්නේ එල්ලෙනවා. ගෙඩි එල්ලෙන මිහි රඹය. මිහිරි අඹ. තව සංදි වචනයක්. මොකද්ද? මිහිරි අඹ. පූර්වස්වර ලෝප සංදිය. මේ වෙලාවේ මතක තියාගත්තොත් ඉරක් ගහගෙන ලියාගත්තොත් පහසුයි. මිහිරි කියන වචනේ රියන්න සමග එකතු වෙලා තියෙන අල් රයන්න යන්න ඉවත් වෙලා ඒ හල් රයන්න අඹ එකේ තියෙන අයන්නත් එක්ක එකතු වෙලා මිහිරඹ කියන වචනේ හැදෙනවා. එතකොට මේ අපි සංදේශකරුවා මේ සංදි ව්‍යාකරණ හිතාම හොඳින් භාවිත කරලා තියෙන අවස්ථාවක් මේ කියන්න පුළුවන්. ඒත් එක්කම සුවඳ විහිද සිටි විලිකුන් කැන් රඹය. දැන් මෙතන අමාරු වචනේ තමයි විලිකුන් කියන එක. විලිකුන් කියන්නේ හොඳට ඉදිච්ච. කැන් රඹය. රඹ කැන් තියෙනවා. රඹ කැන් කියන්නේ කෙසෙල් කැන්. කෙසෙල් කැන් තියෙනවා. නිකන් නෙවෙයි සුවඳ විහිද තියෙන. දැන් බලන්න අපිට දැන් ඔය බිහිත් ගහලා අද සමාජයේ දකින්න ලැබෙනව නෙවෙයි. එදා ගහේම ඉදුණු මේ කෙසෙල් කැන් දැක්කහම ඒවත් ඒකේ සුවඳ දැනුණාම ඇත්තටම කන්න හිතෙන්නේ නැද්ද? මේක අපිට මේ වෙලාවේ සිහිපත් වෙනවා. නොමද තැනින් තැන වලුබර වනරඹය. වනරඹ කියන්නේ වල් කෙහෙල්. කැලෑවේ තියෙන කෙහෙල් වර්ග අපි දන්නෙත් නෑ තාම. ඒ කාලේ මේවා තිබිලා තියෙනවා. නොමද කියන්නේ විශාල වශයෙන් තැනින් තැන වලුබර ලොකු වලු පල්ලෙහාට එල්ලෙන තැනින් තැන මේ වල් කෙහෙල් දක්න ලැබෙනවා. ඒ මැද වෙහෙර දිලි දොරලන සසර බය. එතන මැද සසර බය දුරු කරන.
සසර අපි මැරෙයි. අපි කොහේ ආයිද? මේවා දන්නේ. ඒවා ඔක්කොම මෙතෙන්ට ගිය ගමම්ම නැති වෙලා යනවා. ඒ වගේ සුන්දර ස්ථානයක් මේ අපි කතා කරන ඒ කියන්නේ සුගත්ස මේ සසර බය දුරලනවා කියන අදහස මෙතනදී මේ කියවෙන්නේ කෑරගල සිටින ජනතාව මේ බෞද්ධ දර්ශනය පිළිබඳව යම්කිසි අවබෝධයකින් හිටපු පිරිසක් කියන එක. සසර බය අවබෝධ කරගත්ත නිසානේ අපිට බය නැති වෙන්නේ. පැහැදිලිවම. ඒතකොට මේ සසර බය කියන එක අපිට දැනෙන්නවනේ. ඔව්. අපි දැන් සාමාන්‍යයෙන් මරණාසන්න වෙන අවස්ථාවේදී ඊළඟට කොහේ ආයිද? මේ කෑරගල ප්‍රදේශයේ ඉන්න අයට මේ බයක් නැහැ. ඔව්. නිතරම පින් දහම් කරනවා. පන්සලට ඉබේ මැදෙනවා. මේ සුන්දර භූමියක් ඒකයි මෙතන තියෙන විශේෂත්වය. ඔව්. මේ කවිය ඊළඟට අපි අර මිහි අඹ. ඔව්. නැවතත් සන්ධියක් මිහි අඹ. මිහි අඹ. ඔව්. එතන තියෙන්නේ පූර්වස්වර ලෝපයක්. අපි දැන් හොයාගෙන පූර්වස්වර සන්ධි ටික ගන්න පුළුවන් මෙතෙන්දී. ඔව්. ඒකයි මෙතන විශේෂත්වය. මිහි අඹ මුව මඩල මෙන් දිලෙන හැම විට. සුගත්ස මිහි අඹ කියන එකේ තේරුමත් කියලා දෙන්න. මිහි අඹ මහී කාන්තාව. මහී කාන්තාව. මෙතන අඹ කියන්නේ කාන්තාව. මහා පොළොව නැමැති කාන්තාව. ඔව්. මුව මඩල මෙන් හැම විටම දිලෙනවා. ඔව්. මහා පොළොව නැමැති කාන්තාවගේ මූණ වගේ හැම වෙලාවෙම බැබලෙනවා. මොකද්ද මේ හැම වෙලාවෙම බැබලෙන්නේ? දුලබ ඉසුරු පිරිසැදි ඒ වෙහෙර. අන්න හරි. දුලබ දුර්ලභ ලබා ගන්න බැරි ඉසුරු කියන්නේ සැප සම්පත් වලින් පිරිච්ච ඒ විහාරය ඇත්තටම මේ විදිහට මහී කාන්තාවගේ මුඛ මූණ මණ්ඩලය වගේ නැත්නම් මුව වගේ තාම හොඳින් බැබලෙනවා. කිරඹ පොකුරු මී රස ලැබ බොන ලෙසට. මොකද කිරඹ කිරි සහ ජලය. මෙතන ජලය. ඔව් මෙතනදී විශේෂත්වයක් තියෙනවා මේ කිරි සහ ජලය වෙන් කර ගන්නට දන්නා සත්‍යය හැටියට අපි හංසයා අනිත් එක හංසයා ගැන හඳුන්වනකොට කියන පිරිසිදු සතෙක්. එයා නිවනට සමාන කරනවා. බෞද්ධ ආගමේ හංසයාට ලොකු තැනක් දීලා තියෙනවා. මෙතනත් යොදාගෙන තියෙනවා. මම හිතන්නේ සාහිත්‍යයත් එක්ක යනකොට හංසන්දේශකරුවා මේක භාවිත කරලා තියෙන ඉතාම විශිෂ්ට යෙදුමක්. පොකුරුමී කියන්නේ මල් වල තියෙන පැණි රස ලැබ බොන ලෙසට. ඒ කියන්නේ කිරි සහ වතුර වෙන් කරලා කිරි ටික පානය කරන හංසයා. ඒ වගේම මල්මී පැණි අරගෙන ඒ බොනවා වගේ ලැබ බොන ලෙසට නරඹ මිතුර තගේ නෙත සිත සතුටු කොට. මිතුර නරඹන්න. ඔබගේ නෙත ඇස් දෙක සිත තමන්ගේ හිත සතුටු කොට මෙන්න මේ අවස්ථාව නරඹන්න කියනවා. මේකේ තියෙන දුරවබෝධ වචන ටික නැවත කතා කළොත් හොඳයි සුගත්ස. මිහඹ, කිරඹ මේ වගේ වචන කීපයක් අපිට හම්බුණා. මිහඹ කියලා කියන්නේ මහා පොළොව නැමැති කාන්තාව. දුලබ ඉසුරු කියන්නේ මොනවද? දුලබ කියන්නේ අතිශයින් දුර්ලභ ලබා ගැනීමට නොහැකි ඉසුරු කියන්නේ සැප සම්පත්. කිරඹ කියන්නේ කිරි සහ ජලය. පොකුරුමී කියන්නේ මල් පැණි. හරි. ඒ තමයි දුරවබෝධ වචන. අපි යමු ඊළඟ කවියට. දැන් මෙතන තවත් විශේෂත්වයක් මෙතන වෙහෙර වට ප්‍රදේශයේ පිටවෙන වර්ණනා කරන්නේ මල් වත්තක් වගේ මට නම් තේරෙන්නේ. බලන්න. දිමුත් වෙහෙර වට විසිතුරු මල් වතුය. දිමුත් කියන්නේ බබලනවා කියන එක. ගොඩක් බබලනවා. වෙහෙර වට විහාර වටේට විසිතුරු මල් වතුය. එහෙනම් බබලන මල් වතු තියෙනවා. නැත්නම් බබලන විහාරයේ වටේට ලස්සන මල් වතු තියෙනවා. එහෙත් සුවඳ මල් නිති වෙයි මිනිමුතුය. දැන් අපි ඉරක් ගහනවා විභාගෙදී මිනිමුතු කියන එකට. ළමයි ගහන මොකද්ද තේරුම කියලා. මිනිමුතු කියන්නේ හොඳින් පිපුණු කියන එක. එතකොට ඒ වචනේ හැදෙන හැටි අපි විස්තර කරමු. මනියෙන් මුක්ත වූ කියන අදහසනේ. අන්න එහෙම. මනියෙන් මුක්ත මිනිමුතු. ඒ කියන්නේ අර තමන් අර පිපෙන්න තියෙන පොහොට්ටුවෙන් මිදුණු කියන අර්ථය තමයි කියන්නේ මිනිමුතුව. එහි සුවඳ මල් නිති වෙයි. එහි සුවඳ මල් නිතරම පිපෙනවා. එතකොට මල් නිතරම පිපෙනවා නම් මේ හොඳ මල් වත්තක්ම වෙන්න ඕනේ. ඔව් නිකන් ඉඳලා හෙල්ල එක ගහක් තිබ්බට පිපෙන්නේ නැහැ. මහත් තුරු මියුරු පළගෙන නැමී අතුයි. මහා විශාල ගස්වල පළ හටගෙන අතු නැමිලා පල්ලෙහාට. අපිට අර පොඩි කාලේ අපි අර කියන්නේ මේ ගසේ බොහෝ පැණි දොඩන් තිබේ. ඒ කියන්නේ ඒව මතක් වෙනවා මෙතෙන්දී. මහත් තුරු මියුරු පළගෙන නැමී අතුය. මහා ගස්වල ගෙඩි හටගෙන පල්ලෙහාට මේවා නැමිලා තියෙනවා. රැගත් සෙවන නොහැරම සිටි පොල් වතුය. ඒ කියන්නේ මුළු යාය පුරාම පොල් වත තියෙනවා. පොළවට එක චුට්ටක්වත් හිරු එළිය වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ වටේ සෙවන නොහැරම. සෙවන අත්හරින්නෙම නැහැ. ඒක තැනකවත් නැහැ. ඒ හින්දා
මේ සුන්දර ගම්පියස අතිශයෙන් මිනිස් වාසයට වගේම හොඳ නිවාඩුවක් ගත කරන්න හොඳ ස්ථානයක් කියලා මම නම් විශ්වාස කරනවා. ඔව්. ඊළඟට අපි යනවා 7 වෙනි කවිය. ඔව්. නොයෙක් තැනම පිපි මල් පිරුණු පොකුණුය ගෙයක් කනම සැදැහෙන් දෙවන දකුණුය සුදක් ලෙස තිබෙයි මලුමං හැර කුණුය සියක් අය කෙරෙති වැඳ පුද පැද කුණුය නොයෙක් තැනම පිපි මල් පිරුණු පොකුණුය. නොයෙක් තැන් වල මල් පිරිච්ච පොකුණු තියෙනවා. මල් පිරිච්ච පොකුණු තියෙනකොට උදෑසන මේ දර්ශනය අපේ ඇහැට දර්ශනය වෙන විට ඇත්තටම ඒ සිත පිබිදෙනවා මිස හිත හැකිලෙන්නේ නැහැ. ඇත්තටම ගෙයක් කනම සැදැහෙන් දෙවන දකුණුය. දැන් අද දානයක් කියන ගෙයක් හොයාගන්න ටිකක් අපහසුයි වගේ මේ එක එක ප්‍රශ්නත් එක්ක. හැබැයි මේ ගම්පියසේ ගෙයක් කනම ගෙයක් පාසා කියන තේරුම. සැදැහෙන් නිකන් නෙවෙයි. ශ්‍රද්ධාවෙන්. හිදා කියලා නෙවෙයි. ශ්‍රද්ධාවෙන්. අනේ මම මේ දාන්නේ දෙන්නේ උන්වහන්සේගේ ජීවිතේ සතුටු වෙන්න. ජීවිතේ සාර්ථක කරගන්න බණ භාවනාදී සාර්ථක කරලා නිවනට යන්න මාර්ගේ සකස ගන්න තමයි මේ දාන්නේ දෙන්නේ. ඒක තමයි ශ්‍රද්ධාව. ඒකෙන් ඇති වෙන දකුණුය කියන්නේ දාන දෙනවා. මිනිස්සු ඒක නිතරම පින්දහම් කරනවා. අර සසර බය මිනිස්සුන්ට දැනෙන විදිහක් නැහැ නේද කොට. අනිත් එක සුදක් ලෙස තිබෙයි මලු මං හැරකුණුය. සුදක් ලෙස. සුද කියන්නේ පිරිසිදුකම. මලු මිදුල් මං පාරවල් හැරකුණුය. කුණු අයින් කළා දාලා සම්පූර්ණ කසල නැහැ. සුන්දර සුදු කියන්නේ පාරිශුද්ධත්වයේ සංකේතය. මේ ගමටම ආවේනිකයි. ඊළඟට සියක් අය කෙරෙති වැඳ පුද පැදකුණුය. නිකන් නෙවෙයි සියක් දෙනා බොහෝ දෙනා වැඳලා පුදලා ප්‍රදක්ෂිනා කිරීම කරනවා. පැදකුණු කරනවා. හැමතැනම ලස්සනට මේ ගම්පියසේ නිතරම මිනිස්සු රැඳිලා වන්දනාමාන කරනවා කියන එකයි මේන් කියවෙන්නේ. සුගත් සර් නැවත සැරයක් අපි මේ වචන ටික මතක් කරමු. ගෙයක් කනම කියන්නේ දුවේ පුතේ ගෙයක් පාසා කියන අර්ථය. ඔව්. දෙවන දකුණුය. ඔබතුමා කිව්වා අපිට දෙන්නා වූ දක්ෂිනාවන් දානයන්. දකුණු කියන්නේ පුතේ මෙතන දානය කියන අර්ථය. සුදක් ලෙස තිබෙයි මලු මං හැරකුණිය. සුදක් කියන්නේ මෙතන පිරිසිදුකම, ඊටාව පාරිශුද්ධයි කියන එක. පැදකුණු කියන්නේ ප්‍රදක්ෂිනා කරනවා, වන්දනාමාන කරනවා කියන අර්ථය. හරි නේද සර්? හොඳයි. හරියටම හරි. හරි ඊළඟ කවියට අපි යමු. ඔව්. නුදුරු වැසිහිලැලිය. මෙතන අපි කවිය කියන්න කලින් චුට්ටක් මේ සිහිලැලිය, ගඟු ලැලිය, මල් වැලිය, සුදු වැලිය, සිටි මලිය, වන මලිය, සිටි විලිය, පුල් විලිය. මේ කවිය කියවනකොට නිකන් අපිට රිද්ම් එකක් නිකන් අපිට නිකන් පැද්දෙන නැලවෙන තාලයක් දැනෙන්නේ නැද්ද? මම හිතන්නේ දුව පුතාලා දැනෙනවා. මොකද හේතුව මේක හරි ආදරයෙන් කියවනකොට ඒක දැනෙන්න ඕනේ. ඒක නොදැනුනොත් එහෙම ඔහේ භාගාතේ කවි කියවන. මම හිතන්නේ මේකට අපි සුවිශේෂීව කියනවා එලි සමය. අපි කියනවා එලි වැට කියලා. මේ කවි පන්තිය පුරාම මේක දකින්න ලැබෙනවා. මේ අවස්ථාවේදී මේක සුවිශේෂී. නුදුරුව සිහිල් ඇලීය ගඟු ලැලි. නුදුරුව කියන්නේ තම ආසන්නේ සිහිල් දිය පිරුණු ගඟු ලැලිය. ගංගා දිය ඇලි දක්නට ලැබෙනවා. වට සැදි වටේට සැදුනා වූ මල් වැලිය මල් වැල් සුදු වැලිය සුදු වැල්. දැන් මේ සුන්දර සුවිශේෂී ගම්මානයේ මේ අලංකාරත්වය අපිට දක්නට ලැබෙනවා. අනිත් එක පිපි වන සිටි මලිය වනමලිය. පිපි වන කියන්නේ පිපුණු ගමන් තියෙන වනමල් සිටි මලිය මල් තියෙනවා. ඒත් එක්කම වනමල් තියෙනවා. පිපිලා තියෙන මලිය වගේම වනමල්. මලිය කියන්නේ මල්, වනමලිය කියන්නේ කැලෑ මල්. මෙතන විශේෂත්වයක් තියෙනවා. මේ වනමල්, විල් ඔක්කොටම යකාරය යොදාගෙන තියෙනවා. යකාරය යොදාගෙන කවිය ලස්සන කරගෙන තියෙනවා. තුටුවන සිතිවිලිය පුල්විලිය. බලන්න තුටුවන සිතිවිලි සතුටු වෙන සිතුවිලි තියෙනවා. ඒක මොකක් වගේද? හරියට පුල්විලිය පිපුණු විලක් වගේ. ඊටම ගැළපෙන විදිහට කියලා තියෙනවා. උපමාවක් නොවුනට අපිට හිතා ගන්න පුළුවන් සතුටු වෙන සිතිවිලි වගේ හැම තැනම විල්
පිරිච්ච පිපිච්ච ස්වභාවයකින් තියෙනවා. එතකොට සුගත අපි කලින් කතා කරපු කවිවලට වැඩිය කාව්‍යාලංකාරාත්ින් මේ කවිය වඩා පොහොසත්. වඩා පොහොසත්. අපිට දැන් අපි ප්‍රශ්නයක් වගේ එනකොට මේ දැන් භාවිත කරලා දෙන කාව්‍යාලංකාර සම්බන්ධව විමසනකොට මේක ගොඩක් හොඳින් භාවිත කරන්න පුළුවන්. ඔව්. හරි අපි ඊළඟ කවියට යමු. මෙතන පවනද පිපිතුරේය. ඔව්. පවනද පිපිතුරේය නිරතුරේය. කුසුමන් පෙති තුරේය මලු තුරේය. අවට සුපිපි සිරේය බිඟු සරේය සිත එවෙහෙර කෙරේය ලොබ කෙරේ. අර පරණ කවියෙම කලින් කවියෙම යකාර භාවිතය මෙතන දක්නට ලැබෙනවා. මේ කවිපන්ති පුරාම යකාර භාවිතයෙන් ලොකු අපි ආලෝකයක් අරගෙන තියෙනවා. පවන අද මොකද්ද තියෙනවා? සුළඟ පැමිණ පිපි තුරේය පිපුණු ගස්වල නිරතුරේය නිතරම වදිනවා. ඔව් නිරන්තරයෙන් සුළං හමනවා. මද සුළඟ හමනවා. නිරන්තරයෙන් සුළඟ හමනවා. එහෙට මෙහෙට මේ ගස් වැනෙනවා. වැනෙනකොට මොකද්ද වෙන්නේ? කුසුමන් පෙති තුරේය මලු තුරේය. මල්වල පෙති අන්න බිමට වැටෙනවා. බලන්න අපි මේ ගහක් ළඟට ගියා මම හිතන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය වගේ ගියාම ලස්සනට කහපාට මල් බිම අතුරලා පාවඩයක් එනලා වගේ තියෙනවා. ඒක ඒ දර්ශනේ මේ අපිට යන්න ඕනේ පරිසරයත් එක්ක යනකොට මේක දකින්න ලැබෙනවා. අවට සුපිපි සිරේය බිඟු සරේය. සිර කියන්නේ විල් කියන අර්ථය. අවට සුපිපි වටේට පිරලා තියෙනවා මල් පිපුණා වූ පිපිච්ච විල්. ඒ විල් නිකන් නෙවෙයි බෘංගනාදය බිඟු සරේය මීමැසි රාවේ අර ගාලා ස්වර ඇහෙනවා. අපිට සංගීතයක් තමයි දැනෙන්නේ. සිත එවේර කෙරේය ලොබ කෙරේය. මේවන් පරිසරයකට ලෝභ කරන්නේ නැත්නම් වෙන මොනවා කරන්න. අතිශයින් ලෝභ කිරීම කරනවා ආශාව ඇති වෙනවා. අපි අවසාන කවියට යමු දුවේ පුතේ. දුටු සත සිතට තුටුවන ලෙසට නිතියනි සතරත එකට සම කර බෙර ඇසක් මෙනි පැහැපත සුද නොහල වැලි අතුල මලු තැනි මිහිකත සඳ නලෙවුදුන් උර මණ්ඩල වැනි. සුන්දරයි. දුටු සත සිතට තුටු වන ලෙසට නිතියෙනි. දුටු සත දැකපු මිනිසුන්ට දුටු සත එයාලගේ සිතට හිත්වල තුටු වන ලෙසට නිතියෙනි. තුටුවීම සඳහා නිතියෙනි නිරන්තරයෙන්ම අනිවාර්යයෙන්ම. හිතෙන්නේ නැද්ද මේක දුටු සත සිතට තුටු වන ලෙසට ලස්සන අලංකාරයක් තේරෙන්නේ නැද්ද? මම හිතන්නේ දුවදරුවන්ට තේරෙන්නේ නැති මේක. ශබ්දාලංකාරයක් අනිවාර්යයෙන්ම අන්තර්ගතයි. මේක අපි කියනවා අනුප්‍රාසාලංකාර කියලා. අනුප්‍රාසය. එකම අක්ෂරය නැවත නැවත භාවිත කරනවා. ඔව් දැන් අපිට මග විසිතුරු පාඩමේදී අපිට හම්බ වෙනවා වළඳින අදහසින් මෙන් කවියේ නල බල සසල දල රල පෙළ ලකාරය. දැන් මෙතනදී ටකාරයෙන් තමයි මේ ශබ්ද රසය ඒත් එක්කම අපිට මේක තයන්න සත සිතට තුටු වන ලෙසට නිතියෙනි. බලන්න එතකොට මේ සුන්දර අලංකාර භාවිතය මෙතන දකින්න ලැබීම ඇත්තටම අපිට මේ කවිය කියවනකොට ටිකක් හිතට රසයක් සතුටක් දැනෙන්න ප්‍රධාන කාරණාවක්. සත රත එකට සම කර බෙර ඇසක් මෙනි සතර අත හැම පැත්තම එක සමානව කරලා බෙර ඇහැක් වගේ. බෙර ඇහැව අර බෙර ගහන පැත්තේ මෙහෙම ලුකුවට වලවල් හිස් තැන් අන ඒව නැහැනේ. හරි ලස්සනට තියෙන. ඒකට තමයි අර ඒකේ බෙරේ නාදය එන්නේ. ඒ වගේ හැම තැනම ඒක සමාන කරලා බෙර ඇහැක් වගේ හදලා තියෙනවා. මොකක්ද හදලා තියෙන්නේ? පැහැපත පැහැයෙන් යුක්ත සුද නොහල සුදු අත් දැන් සමහරක් අර ඕෆ් වයිට් වෙනවා කියලා කියන්නේ අපි. සුදු පාට කිව්වට සුදුම නෙවෙයි. වෙන පාට. මෙතන සුද නොහල ඒ සුදු පාට අත්තරින්නෙම නැතිව. සුදු කිව්වත් සුදු පාටම තමයි. සුදු කිව්වත් වෙන නෑ 8 නම් 8. 7.59වත් 8යි එකවත් නෙවෙයි. 8 නම් 8 වගේ සුදු නම් සුදුම සුදු වැලි අතුල මලු තැනි. ඒ වැලි අතුරලා තියෙන මලු තමයි හැම තැනම තියෙන්නේ. ඊළඟට අන්තිමට කියනවා මේක කොයි වගේද? මිහිකත. මහීකාන්තාවගේ සඳ නලෙව්. සඳුන් අලෙව්
චන්දන ආලේප කරන ලද උර මඩල වගේ බබලනවා. චන්දන ආලේප කරලා සඳුන් ආලේප කරලා තියෙන උරම. සඳුන් ආලේප කරපුවාම සාමාන්‍යයෙන් මොන වගේද වෙන්නේ? සිහිලල් ගතිය. සිහිලල් ගතියට වඩා තවත් ගතියක් දැනෙනවා. මෙතන අපි මේ සුද නොහල තව පැහැපත් කියන අද සුදු පාටයි. ඒකෙන් ගානකොට ඒකේ තියෙන ඇති කරන ගුණයත් සුද ඇති කරන. දැන් ඔය අපේ සමහර දුවා දරුවන් සඳුන් එහෙම ගාලා ලස්සන වෙන්න බලන්න. පැහැපත් වෙන්න බලන්න. එතකොට මේකේ තියෙන ස්වාභාවික ගතියම තමයි මේ ප්‍රදේශය, මේ පරිසරය සුදු පාට වැලි අතුරලා තවත් අලංකාර කරලා කියන එකයි කියන්නේ. මේ පුතේ අපි දැන් සාකච්ඡා කළේ මේ කවි පෙළේ අර්ථය. මේ අර්ථය ඔබ දැනගෙන ඉන්න ඕන. ඔබ සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ කවිවල අර්ථය ලියන්න එන ප්‍රශ්නයේදී වගේම මේ කවි පිළිබඳව විචාරයක් කරද්දී මේ කවිවල අර්ථය ඔබ දැන සිටිය යුතුමයි. සර් අපි ඊටම කෙටියෙන් මේ ප්‍රශ්නයකට උත්තර ලිවීම පොඩ්ඩක් සාකච්ඡා කළොත් හොඳයි කියලා මට හිතෙනවා. ඔව්. බලමු දුවේ පුතේ මේකෙම ඔයාලගේ සාහිත්‍ය පොතේම තියෙනවා දෙවෙනි ප්‍රශ්නේ මම හිතන්නේ කෑරගල පරිසර වර්ණනාව පිළිබඳව. කෑරගල පරිසර වර්ණනාව පිළිබඳව අපි කතා කළොත් එහෙම මම මේ වගේ ප්‍රශ්නයක් හදලා තියෙනවා. කෑරගල වැජඹීමේ ලෙසින් සිට කෑරගලය වැජඹීමේ ලෙසින් සිට කවිපන්තියෙන් විස්තර කරන පරිසර වර්ණය පිළිබඳව අගය කරන්න. මම හරි කැමති පරිසරය සම්බන්ධව කතා කරන්න. පළවෙනියෙන්ම රසාස්වාදයක් හරි විචාරයක් හරි අපි කරන වෙලාවේදී ප්‍රශ්නේ අවබෝධ කරගන්න ඕනේ. අහනවා අපි ප්‍රශ්නෙන් ප්‍රශ්න අහනවා. කොහොමද අහන්නේ? මොකක් ගැනද මේ කියන්නේ? ඔබට දැනගන්න පුළුවන් මොකක් ගැනද කියන්නේ මේකේ? කෑරගල පරිසරය. එතකොට මේක පරිසරය ගැන නැත්නම් වෙන මොකක් ගැනද කියලා තියෙන්නේ? සමස්තය කියලා තියෙන්නේ පරිසරය ගැන. අපි හිතින් හදාගන්න ඕනේ කොහොමද මේක විස්තර කරලා තියෙන්නේ කියලා. ඒ අනුව මුලින්ම අපි හැඳින්වීම කරන්න ඕනේ. මොකද්ද හැඳින්වීමට එන්නේ? අපේ දරුවන් පුරුදු වෙලා ඉන්නවා ඔය කහපාට කොටසේ මුල් කෑල්ල කටපාඩම් කරලා තියාගන්න. කවදාවත් කරන්න එපා. ඒ කටපාඩම් කරලා ලියන්න බෑ. අහන ප්‍රශ්නෙට අනුව අපිට උත්තරේ පටන් ගන්න පුළුවන්. කොහොමද? හංසන් දේශ කතුවරයා වන වීදාගම මෛත්‍රී හිමිපාණන් විසින් සුන්දර කෑරගල පරිසරය අතිශය චමත්කාර ලෙස වර්ණයට ලක් කොට ඇත. වෙන වැල් වටාරම් විස්තර යොදන්න එපා. වචන 125යි 100යි. එතනින් එහාට අපිට ලොකු දෙයක් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට අපි දැන් පරිසරය. මෙතන මේ වටපිටාවත් එක්ක යනකොට කොහොමද මේ වටපිටාව තියෙන පරිසරය? කෑරගල ප්‍රදේශයේ පරිසරය. පොඩි වාක්‍යයකින් දෙකකින් අපිට මේක හඳුන්වන්න පුළුවන්. එතකොට එහෙම හඳුන්වන්න අපි කොහොමද හඳුන්වන්නේ හොඳ? කෑරගල එදා තිබුණු තත්ත්වය ඊටම ශාස්ත්‍රීයයි කියන අර්ථය. ශාස්ත්‍රීය කියන්න පුළුවන්. ගස් කොළන්, කුඹුරු, වතු පිටි, ගෙවල් දොරවල්, ඇලදොල ගලා බැස ආකාරය, ජලය මේ සියල්ලම තියෙනවානේ. එතකොට පරිසරයක් කියන එකේදී අපිට ඇත්තටම ඕනේ මොනවද? ඒ සියල්ලම මේකේ තියෙනවා. දැන් ඕකට යාන වාහන, හරක බාන ඔය ගත්තොත් එහෙම යාන වාහන අපිට අත්‍යවශ්‍යම නෑ නේ පරිසරයත් එක්ක. ස්වභාව සෞන්දර්ය වර්ණනා කිරීමම ප්‍රමාණවත්. එතකොට අන්න හරකගේ හඬ ඇහෙනවා. වසුපැටියගේ හඬ ඇහෙනවා. එහෙනම් ගමක් තාම සුන්දර විදියට වර්ණනා කරලා දෙනවා. මේ පරිසරය මෙයාට තාම ලස්සනට කියන්න පුළුවන්. සුන්දර කෑරගල පරිසරය ගස් කොළන්, වතු පිටි, වනවිල්, අඹ, ජම්බු, පළතුරු මේ සියල්ලංගෙන් පිරිපුන් තාම සුන්දර ශාස්ත්‍රීය භූමි භාගයක්. මේ භූමි භාගයේ අතිශය චමත්කාර ජනක චිත්‍රයක් කවියා අප ඉදිරියේ මවාපායි. ඒ කෑරගල පරිසරය පිළිබඳව කවියාගේ නෙතින් කෙසේ දැක ඇද්දැයි විමසා බලමු. අපි ලස්සනට ඒක අපි උදාහරණ කවි වලට යනවා. ඔව්. ඊට පස්සේ උදාහරණයක් ගන්නවා. පළවෙනික් ගන්නවා. සාර ඵලය අඹ දඹ රඹද වල්පිට. මීර ජලය ඇලදොල කඳු පිටින් බට. නෑර්ලෝලේ වඩවන දුටු දනන්හට කෑරගලේ වැජබීමේ ලෙසින් මේ ලෙසින් සිට. මේ ගත්තොත් එහෙම අපි මුලින් විස්තර කරා. අපිට කියන්න පුළුවන් මේ පරිසරය කොයිතරම්නම් අපිට ආස්වාදයක් ගෙන දෙනවද ආශාව ඇති කරනවා. ඊළඟ කවිත් අපි විස්තර කරපු නිසා අපි කෙටියෙන් කියමු සුගත. පැසෙයි නිබඳ සුවඳල් කෙත්වත් කවියෙදිත් ඒ ආකාරයෙන්මයි මේක අපිට යොදා ගන්න. මේක අපේ දරුවෝ මේ ගොඩක් පෙළමිලා ඉන්නවා තේරුම ලියන්න. තේරුම මෙතෙන්දී අර සමිස් වැඩම්ම නේ.
මේ කවිය එතනදී කවියෙන් අපට දැනෙන මිහිර ඒ රසාස්වාදයෙන් යම් කිසි කොටසක් දරුවන්ට ලියන්න පුළුවන් නම් මේ කවිය කියවන විට අපිට දැනෙන හැඟීම චිත්ත රූප ඒ මොනවා හරි දෙයක් කාව්‍ය අලංකාර හරි මොනවා හරි කමක් නැහැ ඒවත් එක්ක මේ පරිසරය විස්තර කරන්න පුළුවන් නම් ඒ සාර්ථකයි නේද සර්? ඒක තමයි අතිශය සාර්ථක. අපේ දරුවෝ කල්පනා කරන සමහරක් අවස්ථාවලදී මේක තේරුම් පාඩම් කරගෙන ඒක ලියන්න. ඒක ලියන්න එපා. ඒක තමයි. ඇත්තටම මේකෙන් කියවන පරිසරය අපිට මේ සුන්දරව ඇති වෙන අපිට එදා ගම්පියසකට යන විට දැනෙන පරිසරයේ තියෙන සුන්දරත්වයේ සුන්දර ස්වභාවය මේ තුල උලුප්වාලන්නට කවියාගේ සමත්කම අපිට අපේ සිත්වල චිත්ත රූප නෙවෙයි තව එතනින් එහාට ගියාම අමුතු ලෝකයක් නිර්මාණය කරන්නට සමත්කම් දක්වනවා. ඊට පස්සේ අපි යනවා නිබඳ පැසී පළලඹ දෙන මිහිරඹය. එතන සුන්දර පරිසරයක ඒ ආකාරයෙන්ම කියවෙනවා. නුදුරු ඇසිහි ලැලිය ගඟු ලැලිය කියන කවියේදී අපිට වෙනත් ආකෘතියකින් මේ මිහිර නැවත අපිට හම්බ වෙනවා. ඊට පස්සේ ਵਿਚාරය අවසන් කිරීමේදී කොහොමද? විචාරය අවසන් කිරීමේදී අපි මූලික ප්‍රශ්නය මේ නිතරම මූලික ප්‍රශ්න දිහා බලන්නට ඕනේ. පරිසර වර්ණාව කරලා තියෙනවා නම් අපි අවසන් කරන්නට ඕනේ පරිසර වර්ණාව කරලා. ඉහත නිදසුන් වලින් මෙය සනාථ වෙනවද කියන කාරණය. ඒ විදිහට සනාථ කරන්නට ඕනේ. අපේ දරුවෝ කරන්නේ මේ විස්තරය කරලා සම්පූර්ණ එහෙම එක තැනම නතර කරනවා. අපි එහෙම නැතිව ඉහත සඳහන් සියලුම කරුණු කාරණාවලින් කෑරගල ප්‍රදේශයේ සුන්දර පරිසරය අතිශය චමත්කාරජනක අන්දමින් කෑරගලේ වැජබෙයි මේ ලෙසින් සිට පාඩම ආශ්‍රයෙන් අපට වර්ණාවක් කර ඇති ආකාරය හමු වේ. ඒ පිළිබඳ අපිට ඉහත කරුණු වලින් සනාථ කළ හැකිය. ඉහත කරුණු ආශ්‍රයෙන් අපිට මේ කියමන සනාථ කළ හැකිය. අපිට අවසන් කරන්න පුළුවන් ක්‍රම රැසක් තියෙනවා. දුවේ පුතේ ඔබට පැහැදිලි මේ කෑරගලේ වැජබෙයි මේ ලෙසින් සිට කියන පාඩමේ අන්තර්ගත කවි සහ මේ විචාර ප්‍රශ්න වලට කොහොමද උත්තර ලියන්නේ කියන කාරණය අප අද ඔබට විග්‍රහ කළා. ඇත්තටම දුවේ පුතේ පාඩම ඉතා මැනවින් විග්‍රහ කිරීමයි මේ වැඩසටහනේ අරමුණ වුණේ. පුනරීක්ෂණ වැඩසටහන් වලදී අපට පුළුවනි කෙටි ප්‍රශ්න සහ විචාර ප්‍රශ්න වලට උත්තර ලියන එක පිළිබඳව සුගත් සර් නැවත අපිට සාකච්ඡා කරන්නත් අවස්ථාව තියෙනවා. ඒ නිසා දුවේ පුතේ මතක තියාගන්න ජාතික පාසල වැඩසටහන් මාලාව නිවැරදිව ඔබ මේ එක්ක රැඳී ඉන්නවා නම් ඔබට සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය හෝ ව්‍යාකරණ ප්‍රශ්න පත්‍රය කිසිසේත්ම අසීරු බවට පත්වන්නේ නැහැ. ඉතින් අදත් අප ඔබෙන් සමුගෙන යනවා. ඔබතුමාට බොහොම ස්තුතියි ශාස්ත්‍රපති සුගත් බණ්ඩාරගුරු පියාණන්ට අපේ භක්ති ආදර ස්තුතිය පිරිනමමින් අදත් ජාතික පාසල වැඩසටහන සමුගන්නවා. නැවත සිංහල සාහිත්‍ය සංග්‍රහය ව්‍යාකරණ පාඩම් මාලාව සමගින් නැවත දිනයක හමුවන අභිප්‍රායන්. අයබෝවන්. ස්තුතියි.